තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්වතුනි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට සංවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට ඔබ වෙත සංවේදනය කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් ධර්ම දේශනාව මෙහෙයවීම උදෙසා අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනා පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින පින්වත් දේශකයන්න් වහන්සේ හිඟුරක් දමන ශ්‍රී බෝධිරාජාරාම රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අවසරයි නම කියන්නට පූජනීය ශාස්ත්‍රපති මැදිරිගිරියේ විනීත පින්වත් ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද සාදු නාදනම්වා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි එසේනම් ධර්ම ශ්‍රවණයට ප්‍රථම මෙත් සිතින් යුතුව සකසා ගන්නට යෙදිච්ච මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අවසර ලෞතුරු අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසා පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදැහැති පින්වත් පිරිසට මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. සුපින්වතුනි අද මෙම උතුම් ධර්ම දානමේ පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරන ලබනවා. හිඟුරක්ගොඩ හිඟුරක් දමන 6 කණුවේ පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී JHMSI ජයසුන්දර හා නන්දා ජයසුන්දර යන ඒ පින්වත් දෙපළ විසින් පින්වතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී JHMSI ජයසුන්දර හා නන්දා ජයසුන්දර යන දෙපළගේ 50 වන විවාහ සංවත්සරයේ වෙනුවෙන් එම දෙපළට ආශිර්වාද ප්‍රාර්ථනාවන් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින JHMSI ජයසුන්දර හා නන්දා ජයසුන්දර දෙදෙනා පුතුණුවන් වන සුමිත් ධම්මික ජයසුන්දර, ලේලිය වන අනුරුද්ධිකා නිලන්ති, දුව වන නදීපා මදුපාෂිනී ජයසුන්දර, බෑනා වන MR නිමල් ජයතිස්ස, මුණුබුරා වන අක්ෂික තිමංජල මිනිබිරියන් වන චේතනා සෙව්වන්දි, මිනුලි මන්සදී හා MD අනුර පියලක්ෂ්මන් පුතුණුවන් ඒ වගේම නෙල්කා කුමාරි දුව හා ගයාන් රසාංග පුතා ඇතුළු සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් ඒ සැමගේ රැකී රක්ෂා කටයුතු දියුණු වීම සඳහාත් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහාත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් කිරීමටත් ධර්මදේශකයන්න් වහන්සේට දිදුල මාධ්‍යාලයේ කරු සභාපති අවසරයි අතිපූජනීය මාලිකාවිලා අස්සජී පින්වත් නායක හිමිපාණන් වහන්සේටද දිදුල මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයටද මේ ධර්මදේශනාව ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන් ඇතුළු පරම්පරාගත සියලුම ඥාතීන්ටත් ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලුම දෙනාගේ මියගිය සියලුම ඥාතීන්ටත් මියගිය සියලුම රණවිරුවන්ටත් කොරෝනා රෝගී මියගිය ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටත් අපවත්ී වදාළ පූජනීය අවසරයි නම කියන්නට යටිරාවන ශ්‍රී සෝමාලෝක නාහිමිපාණන් වහන්සේට සහ අවසරයි නම කියන්නට පූජනීය වටකොට පේමානන්ද නාහිමියන් ඇතුළු අපවත්ී වදාළ සියලු මහා සංඝරත්නයට ඊතා කෙටි භවයකදී නිවන් සුව ලබා ගැනීමටත් මේ ධර්ම ශ්‍රවණයේ පින්කම බලයෙන් සියලු ලක්වාසී ලෝවාසී සැමට යහපත උදා වේවායි ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා ප්‍රතිවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi saṅgaṃ saraṇaṃ gacchāmi Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi saṅgaṃ saraṇaṃ gacchāmi Tisarana gamaнаṃ sampurnaṃ Pānāti pātā vēramaṇī sikkhaපadaṃ samādhiyāmi Adinādānā vēramaṇī sikkhaපadaṃ samādhiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhaපadaṃ samādhiyāmi Musāvādā vēramaṇī sikkhaපadaṃ samādhiyāmi Surāmeraya majjapamā daṭṭhānā vēramaṇī sikkhaපadaṃ samādhiyāmi Tisaranena saddhiṃ pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkitaṃ kattvā appamādena sampādeta Samantā cakkavālesu Atrā gaccantu devatā Satdhammaṃ munirājassa Sunanto sagga mokkadaṃ Dhammasavana kālo ayaṃ badantā Dhammasavana kālo ayaṃ badantā Dhammasavana kālo ayaṃ badantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Uttānavato satimato suci kammassa nisammakārino Saññatassa ca dhamma jīvino appamantassa yaso bhivaddhati ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි මේ වෙලාවේ ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් දස පාරමිතා ධර්මයන් පුරලා බුද්ධ රාජ්‍යත්වයට පත්වීමෙන් අවබෝධ කරගන්න යෙදුන සුවාසු දහසක් වූ ධර්මස්කන්ධයෙන් දහම් කාරණා කීපයකට එහුම්කම් දීම සඳහායි.
ඒ වෙනුවෙන් පින්වතුන් සියලු දෙනාම තිසරණගත පංචශීලයේ සමාදන් වෙලා සීලවන්ත පිරිසක් බවට පත් වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ශ්‍රී සද්ධර්මයේ පිළිබඳවත් ආර්ය මහා සංඝරත්නයේ පිළිබඳවත් අචල ශ්‍රද්ධාවක් හිතේ තියාගෙන ගෞරවයක් සිත තුළ ඇති කරගෙන මේ ධර්ම ශ්‍රවණය කිරීමට සුදුසු විදිහට මේ වාඩි වෙලා සිටින්නේ ඊටාම වැදගත් අරමුණක්ද හිතේ තබාගෙන අද දවසේදී මේ ධර්ම දේශනාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ඊටාම වැදගත් අරමුණක් හැටියටයි සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි හිඟුරක්ගොඩ හිඟුරක් දමන 6 කණුව පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී JHMIS ජයසුන්දර මහත්මාත් ඒ වගේම නන්දා ජයසුන්දර ඒ මහත්මියත් විවාහ ජීවිතයට එළඹිලා වසර 50ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව සියලු දෙනාට ආශිර්වාදයේ පිණිසත් මේ ධර්ම දේශනාව පැවැත්වීම ඒ අනුව කල්පනා කරලා බලනකොට මේක සුවිශේෂී අවස්ථාවක්. එහෙම නැත්නම් මෙවැනි විදිහේ පරමාර්ථයන් සිත තුළ තබාගෙන ධර්ම දේශනා හෝ වේවා වෙනත් ආගමික කටයුතු වල අපේ පින්වතුන් නිරත වන අවස්ථාවන් බොහොම අඩුවෙන් තමයි දකින්න අහන්න තිබෙන්නේ. ඒ නිසා ගෘහ ජීවිතයක් ගත කරන කාටත් ආදර්ශ සම්පන්න අවස්ථාවක් හැටියටයි මේ වේලාව පිළිබඳව සිහිපත් කරන්නට තිබෙන්නේ. හිඟුරක් දමන ශ්‍රී බෝධිරාජාරාම රජමහා අප විහාරස්ථානයේ දායක සභාවේ උපසභාපති හැටියට කටයුතු කරන අපේ විශ්‍රාමලත් ග්‍රාම සේවා නිලධාරී ජයසුන්දර මහත්මයා ඒ වගේම එම මහත්මිය නන්දා ජයසුන්දර මේ දෙපළ ඒ ප්‍රදේශයේ තුල ඊටාම ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරමින් ඒ වගේම විහාරස්ථානයට ගමට ප්‍රදේශයට බොහොම යුතුයකම් ඉටු කරමින් එහෙම නැත්නම් බොහොම පිරිමැහෙන හැටියට කටයුතු කරමින් විශාල සේවයක් කරන දායක පවුලක්. එහිදී විශේෂයෙන්ම අපේ ජයසුන්දර මහත්මයා විහාරස්ථානයේ කටයුතු වලදී නැතුවම බැරි කෙනෙක් හැටියටත් ගමේ සිදුවන ආගමික සමාජීය සහ ජාතික අනික් කටයුතු වලදී නැතුවම බැරි කෙනෙක් හැටියටත් කටයුතු කරමින් ඒ ප්‍රදේශයට විශාල සේවාවක්
ඉෂ්ට සිද්ධ කරමින් සිටින කෙනෙක්. ඒ නිසා ඒ අයගේ විවාහ ජීවිතය නැත්තම් විවාහපත් වෙලා වසර 50ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන පවුලේ දරුවෝ ඒ වගේම පවුලට සම්බන්ධ ඥාතීන් ඒ වගේම හිතවතුන් මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙනයි මේ උදාාරතර පුණ්‍ය කටයුත්ත මේ වෙලාවේදී ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ නිසාම මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් හැටියට තෝරාගත්තා අංගුත්තර නිකායේ සඳහන් වන එක සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි සංවාස සූත්‍රය. ඒ සංවාස සූත්‍රය තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන අය අමුදරුවන් පෝෂණය කරමින් සමාජීය ජීවිතයක් ගත කරන අය ඒ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ කොහොමද? ඒ ජීවිතේ සකස් කර ගන්න ඕනේ කොහොමද? විවාහ ජීවිතේ පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියන එක පිළිබඳව පෙන්වා දීලා තියෙනවා. වර්තමාන සමාජයේ දිහා බලනකොට පෞල් සංස්ථා දිහා බලනකොට ඇතැම් විට අපිට බොහොම සෝචනීය සිද්ධි තමයි අහන්න දකින්න ලැබෙන්නේ. තවත් ආකාරයකින් සඳහන් කරනවා නම් විවාහ ජීවිතවලට පත්වන අය එහි අර්ථය නැත්නම් ඒ ජීවිතය එකිනෙකා කෙරෙහි සමගියෙන් යුක්තව සහසම්බන්ධතාවයෙන් යුක්තව ගත කරන්න බැරුව පෞල් ජීවිතවල ආරවුල් අඩදඹර කලකෝලාහල නොහොදනෝ කඩුකම් දකින්න තියෙනවා වර්තමාන සමාජයේ දිහා බලනකොට. සමහර විටක ස්වාමි පුරුෂයාගේ තියෙන අඩුපාඩුකම් දුර්වලකම් ඒ සඳහා බලපානවා. තවත් විටක ස්වාමි දියණිය බිරිඳ තුල තිබෙන අඩුපාඩුකම් මේ ගැටුම් සඳහා බලපානවා. ඒ ස්වභාවය නිසා අඩු කාලයක් තුල සමහර විටක වසර 2-3ක් ගත වෙනකොට එමෙ නැත්නම් 7-8ක් ගත වෙනකොට සමහර අවස්ථාවල අපි අහලා තියෙනවා දැකලා තියෙනවා ඒ අය දික්කසාද වෙලා වෙන වෙනම ජීවත් වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොගැලපීම් ස්වාමි පුරුෂයාගේ බිරිඳත් අතර තිබෙන නොගැලපීම් නිසා මෙවැනි ගැටලු ප්‍රශ්න ඇතිවන බව දේශනාවේ සඳහන් කළා. සමාජයේ දිහා බලනකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සංවාස සූත්‍රයේ දේශනා කරපු ආකාරයට මේ කොටස් 4ම සමාජයේ තුල දකින්න පුළුවන්. උන්වහන්සේ පළවෙනි කාරණේ හැටියට දේශනා කළා චවෝ දේවාය සද්දින් සංවසති කියලා. චවෝ දේවාය සද්දින් සංවසති කියලා. ඒ කියන්නේ චවෝ කියලා මෙතනදී අදහස් කරේ මලමිනියක් කියන එකයි. දේවාය කියන එකෙන් අදහස් කරේ දේවතාවියක් කියන අර්ථය. මලමිනියක් දේවතාවියක් සමග එකට වාසය කරනවා වාගේ අවස්ථාවක් පිළිබඳව දේශනා කළා. මලමිනියක් කියන එකෙන් උන්වහන්සේ මෙතනදී පැහැදිලි කළේ අයහපත් පුරුෂයා කියන අර්ථයයි. අයහපත් පුරුෂයා කියන එක තවදුරටත් විග්‍රහ කරනවා ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරන අදත්තා දානය ආදී අකුසල කර්ම කරන පංච දුස්චරිතවල නිරත වන ඒ වගේම දෙමව්පියන් පිළිබඳව වැඩිහිටියන් පිළිබඳව ආගම ධර්මයේ පිළිබඳව තැකීමක් නොකරන
ගරුසරු නොදක්වන පවිතු ජීවිතයක් ගත කරන පුරුෂයාට තමයි අයහපත් පුරුෂයායි කියලා කිව්වේ. මලමිනියක හා සමානයි කියලා තමයි මේ සූත්‍රයේදී එබඳු කෙනෙක් පිළිබඳව දේශනා කළේ. එහෙම කෙනෙක් දෙවඟනක සමග ජීවත් වීම, දෙවඟනක් කියලා කිව්වේ යහපත් කාන්තාව. පංචශීල ප්‍රතිපත්තිය රකින, ඒ වගේම වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගරුසරු කරන, සලකන, යුතුයකම් මිටු කරන, නිහතමානී ගුණගරුක කාන්තාව. එබඳු කාන්තාවකට තමයි දෙවඟන කියන එකෙන් මෙතනදී අදහස් කරේ. එතකොට ස්වාමි පුරුෂයා අයහපත්, බිරිඳ යහපත්, සත්පුරුසයි. නමුත් එහෙම දෙන්නෙකුගේ එකතුවත් විවාහ ජීවිතයකදී සාර්ථක වන්නේ නැහැ. වර්තමාන සමාජයේ දිහා බලනකොට එබඳු චරිත අපිට දකින්න තියෙනවා. සමහර විටක ස්වාමි පුරුෂයා පස්පව් කරමින් මත්පැන් වලට ඇබ්බැහි වෙලා, සුරාව සූදුවට ඇබ්බැහි වෙලා මහා පාපකාරී ජීවිතයක් ගත කරනවා. හැබැයි බිරිඳ බොහෝම ගුණගරුකයි, බොහොම යහපත් සත්පුරුසයි. එහෙම වුණත් ඒ දෙදෙනාගේ එකතුව, විවාහය සාර්ථක නොවන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වා දුන්නා. ඊළඟට තවත් අවස්ථාවක් පිළිබඳව දේශනා කළා, දේවෝ චවාය සද්දින් සංවසති කියලා. ඒ කියන්නේ දෙවියෙක් මලමිනියක හා සමානව ජීවත් වෙන එක. එතනදී දෙවියෙක් කියලා කීවේ ස්වාමි පුරුෂයා යහපත්, සත්පුරුසයි, පංචශීල ප්‍රතිපත්තිය රකින්නවා, ගුණ යහපත්, වැඩිහිටියන්ට ගරු කරනවා, යුතුයකම් ඉටු කරනවා, නිහතමානී ස්වාමි පුරුෂයා එබඳු ගුණ වලින් යුක්ත කෙනෙක්. හැබැයි බිරිඳ මලමිනියක හා සමානයි. ඒ කිව්වේ පස් පව් කරන, ගුණධර්මයක් සිත තුල නැති, දයාව, කරුණාව, අනුකම්පාව වාගේ මානුෂීය ගුණධර්ම සිත තුල නැති කාන්තාව තමයි එතනදී මලමිනියක හා සමානයි කියලා දේශනා කරලා තිබෙනවා. එතකොට මේ අවස්ථාවේදී ස්වාමි පුරුෂයා බොහොම හොඳයි, සත්පුරුසයි. නමුත් බිරිඳ බොහොම පෞකාර කෙනෙක්. එහෙම දෙන්නෙකුගේ එකතුවත්, විවාහයත් සාර්ථක වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අවස්ථා දෙකම අසාර්ථකයි. ඊළඟට තවත් අවස්ථාවක් දේශනා කළා, චවෝ චවාය සද්දින් සංවසති කියලා එකක්. ඒ කියන්නේ මලමිනියක් සමග ජීවත් වීම. ස්වාමි පුරුෂයාත් බොහොම පෞකාරයි, බිරිඳත් බොහොම පෞකාරයි. දෙන්නම ඒ විදිහයි. පස් පව් කරන, දස අකුසල් කරන, ආගම ධර්මයේ ගැන හිතන්නේ නැති, පින් පව් ගැන හිතන්නේ නැති, හොඳ නරක ගැන හිතන්නේ නැති ස්වභාවය මේ දෙන්න තුලම තියෙනවා. දෙන්නගේම ජීවිතය අයහපත්. එතකොට එහෙම දෙන්නෙකුගේ එකතුවත් සාර්ථක නැහැ. ඒ විවාහ ජීවිතයත් අසාර්ථක එකක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ කියන ආකාර ජීවිත ගත කරන අය සමාජය තුලින් හොයාගන්න අපිට අපහසු නැහැ. සමාජය තුල අපිට දකිනවා, අහන්න දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ, ඇගීමට ලක් කළේ මෙන්න මේ දෙදෙනාගේ විවාහ ජීවිතය. ඒ තමයි දේවෝ දෙවියා සද්දින් සංවසති. දෙවියෙක් දේවතාවියක් සමග එකට ජීවත් වීම. එතනදී දෙවියෙක් කියලා කිව්වේ පුරුෂයා බොහෝම සත්පුරුෂ කෙනෙක්. නිත්‍ය සීලය ආරක්ෂා කරන, ආගම ධර්මයට අනුව ජීවිතේ ගොඩනගාගත්ත, අනිත් අයට උදව් උපකාර කරන,
දයාව, අනුකම්පාව, කරුණාව කියන ගුණාංග සිත තුළ වර්ධනය කරගත්ත කෙනෙක් ස්වාමි පුරුෂයා. බිරිඳත් එහෙමමයි. නිත්‍ය සීලය ආරක්ෂා කරන, ආගම ධර්මයට අනුව ජීවිතයේ ගොඩනගාගත්ත, ඒ වගේම එකිනෙකාට ගරු කරමින් ගත කරන මේ ජීවිතයේ දෙදෙනාගේ එකතුව ඊටාම සාර්ථකයි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට විවාහ ජීවිතයක් ගත කරනකොට එකිනෙකාට ගරු කිරීම තියෙන්න ඕන. දෙදෙනා අතර එකිනෙකාට ගරු කිරීම, එකිනෙකා පිළිගන්නා ස්වභාවය, එකිනෙකාගේ අදහස් උදහස් වලට ගරු කරන එක, නම්‍යශීලී ස්වභාවය, මේ ගුණාංග දෙදෙනා තුලම තිබ්බහම තමයි සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම දෙන්නෙක් ජීවත් වන නිවස දේවපාදයක් හා සමානයි කියලයි බුදුහාමුදුරෝ දේශනා කළේ. දේවපාදයක් හා සමානයි. ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ ඊටාම සාර්ථක වගේම මේ ජීවිතයේ සැනසීමෙන් යුක්තව ගත කරන්න පුළුවන්කම තියෙනවා. මම මේ කාරණා කීපේ මතු කළේ අපේ විශ්‍රාමලත් ග්‍රාම සේවා නිලධාරීතුමන් ජයසුන්දර මහත්මයා. එම මහත්මියත් මේ ගත වුණා වූ වසර 50ක කාලය තුල බොහෝම එකිනෙකා කෙරේ බොහොම අවබෝධයෙන්, බොහොම ගරු කිරීමෙන් දුක සැප බෙදා හදාගෙන එකට කටයුතු කළා, ජීවත් වුණා. ඒකයි මම මුලිනුත් සිහිපත් කළේ මේ අවස්ථාව සමාජයට බොහොම ආදර්ශයක් සපයන අවස්ථාවක් කියලා මතක් කළේ ඒකයි. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු වයෝවෘද්ධ යුවලක්, මව් කෙනෙක් සහ පිය කෙනෙක් තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව බොහෝම සතුටින් ප්‍රශංසාවෙන් බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කළා. මේ අය ඒ කතා පුවත පිළිබඳවත් අහලා ඇති. අංගුත්තර නිකායේ තිබෙනවා එක සූත්‍රයක්, නකුල සමජීවී සූත්‍රය කියලා. නකුල සමජීවී සූත්‍රය. මේ නකුල සමජීවී සූත්‍රයේ සඳහන් වන මේ නකුල මාතා සහ නකුල පිතා මේ දෙදෙනා දවසක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා එකත් පසෙක වාඩි වෙලා මේ අය තමන්ගේ ජීවිතේ සතුට පිළිබඳව ප්‍රකාශ කළා. නකුල පිතා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට දැන් අවුරුදු 80ක් විතර වෙනවා. අපි විවාහ වෙලා දැන් අවුරුදු 60ක් විතර වෙනවා. ස්වාමීනි, කවදාවත් අපි දෙන්න රණ්ඩු වෙලා නැහැ. අපි දෙන්න තුල නොහොද නෝක්කඩුවක් කවදාවත් ඇති වෙලා නැහැ. තෝ නොදකින් කියලාවත් අපි කියාගෙන නැහැ. ඒ නිසා බොහෝම සතුටින් අපි මේ ජීවිතය ගත කළේ. ඒ නිසා ස්වාමීනි, මම ඊළඟ ආත්මෙත් ප්‍රාර්ථනා කරන්නේ මේ නකුල මාතාව මගේම ස්වාමි දිනිය වෙන්න කියලා. මේ විදිහට නකුල පිතා බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කළා. නකුල මාතාවත් ඒ කාරණේ මේ බුදුහාමුදුරන්ට දේශනා කළා, මේ සඳහන් කළා. ඇය කියනවා, ස්වාමීනි, මේ මටත් දැන් අවුරුදු 80ක් විතර වෙනවා. අපි විවාහ ජීවිතයේ මේ විදිහට ගත කළා. අපි කවදාවත් රණ්ඩු වුණේ නැහැ. කවදාවත් අපේ හිතේ අමනාපයක් ඇති කරගත්තේ නැහැ. ඒ නිසා මම මතු භවයේදීත් ප්‍රාර්ථනා කරන්නේ මේ නකුල පිතා වගේ කෙනෙක් මගේ ස්වාමියා වෙන්න කියලා ඊළඟ ආත්මයේදී. බොහොම සංවේදී කාරණාවක් දෙන්නම ප්‍රකාශ කළා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෞද්ධ පින්නතුන් හැටියට ගෘහ ජීවිතයක් ගත කරනකොට මේ කතා පුවත් කදිම නිදසුන් නැත්තම් අපේ ජීවිත ගොඩනගා ගන්න හැඩගස්වා ගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෙන්නට ලබන ආත්මයේදී මේ දෙන්නට මුණ ගැහෙන්න නම් ස්වාමි බිරිඳ හැටියට මුණ ගැහෙන්න නම් මෙන්න මේ කාරණා කීපේ සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම වුණොත් ඊළඟ ආත්මයේදීත් මේ දෙන්නට අඹුසැමියන් හැටියට හමු වෙන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් කියලා දේශනා කළා. මොනවද ඒ කාරණා? මං කෙටියෙන් සිහිපත් කරොත් පළවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සම ශ්‍රද්ධා. දෙන්න තුලම ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ, සමානව. සමාන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන දෙන්න තුලම. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් පිළිබඳව ඇති කරගන්න විශ්වාසය, ගෞරවය, පැහැදීම. ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය මේ තුනුරුවන් පිළිබඳවම ඇති කරගන්න ගෞරවයට, විශ්වාසයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව දෙදෙනා තුලම තියෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතනකොට බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. බුදුහාමුදුරුවෝ උන්වහන්සේ මේ ලෝකේ පවතින යථාර්ථය අවබෝධ කරගෙන අනිත් අයටත් ඒ අවබෝධය ලබා ගන්න ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මේ සැනසීම, මේ සසරේ සැනසීම ළඟා කරගෙන අනිත් අයටත් ඒ සැනසීම ළඟා කරගන්න ධර්මයේ දේශනා කළා. ඒ වගේම නවරහදී බුදු ගුණයන් පිළිබඳව මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දිහා බලනකොට ඒ ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය අපේ සිත් තුළ ඉබේම ඇති වෙනවා, පහළ වෙනවා. ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනකොට, ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව මෙනෙහි කරනකොට, එදා වැඩ සිටියේ මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව හිතනකොට ඒ ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය අපේ හිත තුළ ඇති වෙනවා. ඒ කියන ශ්‍රද්ධාව දෙදෙනා තුලම, ස්වාමියා තුලත් බිරිඳ තුලත් තිබිය යුතුයි. එතකොට පුළුවන්කම තියෙනවා ඒ අයට ඊළඟ ආත්මයේදීත් අඹුසමියන් හැටියට මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මේ කාරණය නකුල සමජීවී සූත්‍රයේදී දේශනා කළා. ඒ වගේම තමයි ඊළඟ කාරණය සමසීල කියන කාරණය. සීලය, කය වචනේ සංවර භාවය සීලයයි. කයින් වන වැරදි වලින් වැළකී සිටින එක, වචනයෙන් වන වැරදි වලින් වැළකී සිටින එක සීලය. අපේ පින්වතුන් නිතර ආරක්ෂා කරන නිත්‍ය සීලය, පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම ඊටාම වැදගත්. එතකොට මේ දෙදෙනාම ඒ ස්වභාවයෙන් යුක්ත නම්, සිල්වන්ත නම් ඒ ආනිසංසය ඊළඟ භවයේ නැවත හමුවීම සඳහා උපකාර වෙනවා කියන එක පෙන්වා දුන්නා. තුන්වෙනි කාරණේ හැටියට දේශනා කළේ සම ඡාග කියන කාරණයයි. ඡාගය ඒ කියන්නේ පරිත්‍යාගය, දන් දීම කියන අර්ථය. පරිත්‍යාගශීලී බව. මුළු බුදුදහමේ හරය අරගෙන බලනකොට ඒ තුල තියෙන්නේ පරෝපකාරයයි. අනුන්ට උදව් උපකාර කරන ස්වභාවය, අනුන්ට පිහිට වෙන ස්වභාවය. පරිත්‍යාගය කියලා කියන්නේ ඒක තමයි. ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට නිරන්තරයෙන්ම ඒ පරිත්‍යාගශීලී බව පුරුදු පුහුණු කිරීම තුළින් තමයි තෘෂ්ණාව ප්‍රහීන කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පරිත්‍යාගයේ සමහර විටක
තමන්ගේ දරුවෝ වෙනුවෙන් වෙන්න පුළුවන්, ආගම ධර්මයේ වෙනුවෙන් වෙන්න පුළුවන්, තමන්ගේ ඥාති වර්ගයා වෙනුවෙන් වෙන්න පුළුවන්, තමන්ගේ ආසල්වාසීන් සඳහා වෙන්න පුළුවන්, තමන්ගේ ගම ප්‍රදේශයේ රට වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ කරන පරිත්‍යාගය, ඒ පරිත්‍යාගශීලී සිතුවිල්ල දැඩි මසුරුකම නැතුව ඒ පරිත්‍යාගශීලී සිතුවිලි නිරන්තරයෙන්ම සිත තුළ ඇති කර ගැනීම, නැත්නම් ඒ පුරුදු පුහුණු වීම බෞද්ධ අපි විසින් කළ යුතු දෙයක්. එතකොට දෙදෙනා තුළම ඒ පරිත්‍යාගශීලී බව තියෙනවා නම් ඒක උපකාරයක් වෙනවා ඒ අයට මතු භවයේදී අඹුසැමියෝ හැටියට මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මේ කාරණය සූත්‍රය තුල දේශනා කළා. ඊළඟ කාරණය තමයි සම ප්‍රඥා කියලා කියන්නේ. ප්‍රඥාවන්ත බව, බුද්ධිමත් බව. ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණා. තමන්ගේ ශ්‍රාවකයෝ කියපුවාම භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණා ව්‍යක්ත, විසරද, බහුශ්‍රුත පිරිසක් තමයි බලාපොරොත්තු වුනේ. ප්‍රඥාවන්තයින් තමයි බලාපොරොත්තු වුනේ. බෞද්ධයා කියලා කියන්නේ ප්‍රඥාවන්තයාටයි, අවබෝධය ඇති කරගත්ත කෙනාටයි. එනිසා ප්‍රඥාවන්ත බව අපේ ජීවිතයේ පුරුදු පුහුණු කරගත යුතු, වර්ධනය කරගත යුතු ස්වභාවයක්. ඒ ප්‍රඥාව තුළින් තමයි අපේ ජීවිත ආලෝකමත් කරන්නේ. අපේ ජීවිත හැඩගස්වන්නේ ප්‍රඥාව තුළින්. ඒ නිසා හැම විටම අපදාන සෝබනී පඤ්ඤා, ප්‍රඥාව තුළින් චරිතය බැබලෙනවා. අපි සමාජයේ පුජ්‍යලෝ කටයුතු කරන ආකාරය දිහා බලනකොට ඒ අය කතා බහ කරන්නේ, ඇවතුම් පැවතුම් පවත්වන්නේ තමන්ගේ ප්‍රඥාවේ ස්වභාවයට අනුව. ඒ නිසා ප්‍රඥාව කියන එක පුජ්‍යලයාට රත්නයක් හා සමානයි. පඤ්ඤා නරාණං රතනං කියලයි දේශනා කළේ. ප්‍රඥාව පුජ්‍යලයාට, මිනිස්සුන්ට රත්නයක් හා සමානයි. ඒ කල්පනා ශක්තිය අඩු වෙනකොට, හිතන්න පුළුවන් ස්වභාවය අඩු වෙනකොට, එහෙම නැත්නම් ප්‍රඥාව අඩු වෙනකොට අපේ ජීවිතවලට ප්‍රශ්න, ගැටලු, බාධක වැඩි. ධර්මානුකූලව හිතනවා නම්, කල්පනා කරනවා නම් අපිට බොහෝමයක් මේ ගැටලු ප්‍රශ්න වලින් මිදිලා මේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම වැදගත් කාරණේ තමයි ප්‍රඥාවන්ත බව. අපේ ජීවිතයේ ස්වභාවය කෙබඳුද? මේ අපට භෞතික පරිසරයේ ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳව අවබෝධ වෙන්නේ ප්‍රඥාව තුළ. අපේ ජීවිතයත් අපට පරිසරයේ ස්වභාවයක් තමයි ඇති නැති වෙන ගතිය. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේක පොදු ධර්මතාවය. අපි මේකට ත්‍රිලක්ෂණය කියලාත් කියනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි ත්‍රිලක්ෂණය. මේක තමයි හැම තැනම තියෙන පොදු ලක්ෂණය. අපේ ජීවිතයේ ස්වභාවයත් ඒකමයි. මේ අවට භෞතික පරිසරයේ ස්වභාවයත් ඒකමයි. අන්නේ ස්වභාවයේ යථා ස්වභාවයේ තේරුම් ගන්න ප්‍රඥාව කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා ස්වාමි පුරුෂයාත් බිරිඳත් මේ දෙදෙනා තුලම ප්‍රඥාව, සම ප්‍රඥාව තියෙනවා නම් ඒක වැදගත් වෙනවා මතු භවයකදී ඒ අයට නැවත මුණ ගැහිම සඳහා. වර්තමානයේ සමහර විටක විවාහ ජීවිත ගත කරන අය, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් සූදානම් වන අය මතු භවයකදී හරි මුණ ගැහිමුයි කියලා වැරදි තීරණ ගන්න. සමහර විටක ජීවිතය අහිමි කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ මෙන්න පෙන්වලා දුන්නා මේ ආත්මේදී පමණක් නෙවෙයි, මතු ආත්මේදී අඹුසමියන් විදිහට මුණ ගැහෙන්න නම්
වර්ධනය කරගත යුතු දියුණු කර යුතු ගුණධර්ම 4ක් පිළිබඳව. සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම පඤ්ඤා කියලා මේ කාරණා 4. මේ කාරුණු බුදුරජාණන් වහන්සේ දා නකුල මාතාවටත් නකුල පිතාවටත් දේශනා කරපු කරුණු. ඒ කරුණු කොයි තරම්නම් වර්තමානයේ සමාජයට ගැලපෙනවද? මේ කරුණු ජීවිතවලට සම්බන්ධ කර ගැනීම කොයි තරම්නම් ඒ ජීවිත යහපත් කරගන්න, ආලෝකමත් කරගන්න උපකාර වෙනවාද කියන එක තමයි කල්පනාවට ගන්න තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ 50 වෙනි විවාහ ජීවිතයට පත් වෙලා 50 වෙනි වසරක් සම්පූර්ණ කරලා ඒ සමරන නැත්නම් ඒ සිහිපත් කරන මේ වෙලාවේ මම හිතන්නේ හැමෝම සමාජයේ හැම කෙනෙක්ම වැඩිහිටි හැම කෙනෙක්ම සමාජීය ජීවිතයක් ගත කරන කොයි කවුරුත් සිතට ගත යුතු ආදර්ශයට ගත යුතු කාරණාව තමයි ඒ ජීවිතේ කොහොමද නිවැරදිව ගොඩනගා ගන්නේ, පවත්වාගෙන යන්නේ. අපි සාමාන්‍යයෙන් බාහිර දේවල් පිළිබඳව තමයි බලාපොරොත්තු තියාගන්නේ. ඒ ජීවිතේ සාර්ථක වෙන්න නම් හොඳට ආර්ථිකයේ මිල මුදල් බොහොම ශක්තිමත්ව තියෙන්න ඕනේ. ඒ වගේම බොහොම රූප ස්වභාවය තියෙන්න ඕනේ. මේ අවශේෂ කාරණා තමයි ඉස්මතු කරලා ගන්න හදන්නේ. එතකොට තමයි විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ කියලා වැරදි මති මතාන්තර සිත් තුළ තියෙනවා. නමුත් ඒ කාරණත් යම් විදිහක ඒ ජීවිතයට බලපෑමක් එල්ල කළත් උපකාර වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාවතක්, නිවැරදි ක්‍රමවේදයක්. ඒ විදිහට ජීවිතේ ගොඩනගාගෙන පවත්වාගෙන යනවා නම් මේ ජීවිතේ විතරක් නෙවෙයි මරණින් මතු ජීවිතයක් නැත්නම් මතු භවයකදී වුණත් මේ සසර තුලදී ඒ අයට මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. අමුසමියෝ හැටියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවායි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම මා මුලින් ගාතාවක් සිහිපත් කළා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ කියන සංඤ තස්සත ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝමි වඩ්ඩති කියලා. අපේ ජීවිතය හැම විටම අනලස්ව උත්සාහයෙන් යුක්තව පවත්වාගෙන යනවනම් ඒ වගේම දැහැමි ජීවිතයක් නම් ගත කරන්නේ නැත්නම් ධර්මානුකූල ජීවිතයක් නම් ගත කරන්නේ ඒ වගේම අප්‍රමාදව කටයුතු කරනවා නම් ඒ පුජ්‍යලයාගේ යසස කීර්තිය වර්ධනය වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මම ඒ කාරණේ සඳහන් කළේ මේ වෙලාවේ ඇත්තටම විශ්‍රාමලත් අපේ ග්‍රාම සේවා නිලධාරීතුමන් ජයසුන්දර මහත්මයා එතුමාගේ ජීවිතය දැන් ජීවිතේ පරිණත අවස්ථාවට නැත්තම් සැඳෑ සමයට පාතබල ඉන්න වෙලාවේ ඒ ජීවිතය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට හරිම ආදර්ශ සම්පන්න ජීවිතයක්. එකක් ආගම ධර්මයේ පැත්තෙන් බලනකොට ශාසනික වශයෙන් බොහෝම සම්බන්ධතා තියාගෙන කටයුතු කරනවා. අනිත් පැත්තෙන් සමාජීය වශයෙන් අනිත් පැත්තෙන් ජාතික වශයෙන් ඒ කටයුතු වලදී හැම පැත්තෙම සම්පූර්ණ කරගත්ත ජීවිතයක්. ඒ නිසා එතුමා ගමේ කීර්තියට ප්‍රශංසාවට බැබලීමට ලක් වෙමින් ජීවත් වන කෙනෙක්. ඒ නිසයි මේ කාරණාව මම ඉස්මතු කරලා ගත්තේ. ඒ නිසා මේ වෙලාවේ මේ සිහිපත් කරපු දහම් කාරණා කීපය සිතේ තබාගෙන ඒ අනුව තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න, ගොඩනගා ගන්න මහන්සි ගන්න මේ කාරණාද ඔබේ ජීවිතයට උපකාර කරගන්න කියන කාරණාව සිහිපත් කරමින්
දහම් කාරණා සිහිපත් කිරීම අවසන් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් නැත්නම් මේ වෙලාවේ ලබාගත්තා වූ පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම මේ වෙලාවේ 50 වෙනි විවාහ ජීවිතයේ සමරන විශ්‍රාමලත් ග්‍රාම සේවා නිලධාරී JHMIS ජයසුන්දර මහත්මයාත් ඒ වගේම නන්දා ජයසුන්දර කියන මේ දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබේවා. ඒ වගේම එතුමාගේ පුතණුවන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන සුමිත් ධම්මික ජයසුන්දර පුතණුවන්, ඒ වගේම යේලි අනුරුද්ධිකා නිලන්ති, ඒ වගේම ඒ දියණිය නදීසා මදුබාසනි ජයසුන්දර, ඒ වගේම ඒ බෑණනුවන් MR නිමල් ජයතිස්ස, ඒ වගේම මුණුබුරා අක්ෂිත තිමංජල, ඒ වගේම මිනිබිරියන් චේතනා සෙව්වන්දි, මිනුලි මන්සිදි කියන මේ අයටද, ඒ වගේම MD අනුර ලක්ෂ්මන්, ඒ වගේම නෙල්කා කුමාරි ඒ දුව, ඒ වගේම ගයාන් රංග රසාංග පුතුණුවන් ඇතුළු ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ගමන් ඒ අයගේ දෛනික ජීවිතයේ කටයුතුද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබලා දෙන නැත්නම් දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද මාලිගාවිල අස්සජී නායක හාමුදුරන් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේද මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ජයසුන්දර මහත්මයාගේ සහයම මහත්මියගේ දෙපාර්ශවයේ මිය පරලෝ ගියපු දෙමව්පියන් පරම්පරාගත ඥාතීන් සියලු දෙනාටමත් ඒ වගේම පවුලේ මිය පරලෝ යන්නට ඉදුණ යම් තාක් ඥාති පිරිසක් ඇතනම් ඒ හැම දෙනාටමත් රට ජාතිය වෙනුවෙන් ජීවිතේ කැප කරපු රණවිරුවන්ටත් ඒ වගේම කොරෝනා රෝගයෙන් මිය පරලෝ යන්නට ඉදුණ සියලු දෙනාටත් ඒ වගේම විශේෂයෙන් අපවත් වී වදාළ රාජකීය පඬිතු යතිරාවන ශ්‍රී සෝමාලෝකාභිධාන නායක හාමුදුරන් වහන්සේ, තමන්කඩු නැගිනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායකව වැඩ ඉඳලා අපවත් වී වදාළ වටගොඩ ශ්‍රී පේමානන්දාභිධාන නායක හාමුදුරන් වහන්සේලාගේ ප්‍රාණකාරයින්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ මියගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අයගේ පරලොව ජීවිත යහපත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්칸තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැති සුපින්වතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් ධර්මදේශනා මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදුනාද නම්වා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දෙපින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සදහැවත් පිරිස අද දවසේදී බලාපොරොත්තු වන්නා වූ සියලුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන බලාපොරොත්තුන් පෙරදරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකා මකින් ඔබ වෙත සංනිවේදනය කරන මේ පැයට නිමිත උතුම් දායකත්ව සත්‍ධර්ම දේශනාව මෙලෙසින් නිමාවටපත් කරනවා. ඔබ සියලුම දෙනාට ජය ශ්‍රී මහා බෝ සමිත පිහිටයි.